ආයිබුවන් සාමාන්‍ය පෙළ ගණිතයේ ජ්‍යාමිතිය දෙවෙනි ඒකත් සමග අපි අද දවසේදී හමුවන්නේ පළවෙනි ඒකේ පිළිබඳව ඔබ දක්වා තිබූ ප්‍රතිචාර පිළිබඳව අපි සැහිමටපත් වෙන වගේම ඔබට නැවත ආරාධනය කරන අපි දෙවෙනි කොටස සමග එකවද්ද වෙන්න කියලා. එමනම් සාමාන්‍ය පෙළ ගණිතයේ ජ්‍යාමිතිය 2020 වෙනුවෙන් කරන්දිලි මධ්‍ය මහාවිද්‍යාලයේ මාධ්‍ය කේන්ද්‍රීය ව්‍යාපෘතියක් වශයෙන් ඔබ අතර මේ ආකාරයට පත්වන්නේ. අපි එහෙනම් සූදානම් මෙතන සිට ගේ රැගෙන එන්නට ජ්‍යාමිතිය මෙම කොටස. සාමාන්‍ය පෙළ ජ්‍යාමිතිය කරන්දිලි මධ්‍ය මහාවිද්‍යාලයේ මාධ්‍ය කේන්ද්‍රයේ පර්යේෂණ ව්‍යාපෘතියක්. අපි අද සාකච්ඡා කරනවා සුවිශේෂී ලක්ෂණයක් ප්‍රමේය පිළිබඳව. ප්‍රමේය එක්කම ප්‍රමේය සාධනය සහ ආශ්‍රිත ගැටලු පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ. එක්කම සඳහන් කළ වෙන දුවේ පුතේ අපි මේ ප්‍රමේය සඳහා අංක යොදලා තියෙනවා. මේ අංක යොදන්නේ අපි ඉදිරිපත් කරන පාඩම් මාලාවේ පහසුව තකා. ඒ නිසා ප්‍රමේයක අංකය භාවිතා නොකර භාවිතය කිරීමේදී ප්‍රමේය වචන අර්ථයෙන් ප්‍රකාශ කිරීම වැදගත් බව සිහිපත් කරනවා. අපි ප්‍රමේය පළවෙනි ප්‍රමේය වශයෙන් සාකච්ඡා කරන්නේ සරල රේඛා දෙකක් එකිනෙක ඡේදන වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන බව. මේ කරුණ අපි පළමුව මේ ප්‍රමේය ගැන කියන කාරණේ ඔබට මේ ආකාරයට ඉදිරිපත් කරනවා බලන්න පුළුවන්. මේ පේන්නේ සරල රේඛා දෙකක්, මේ තව සරල රේඛාවක්. මේ සරල රේඛා දෙක මෙන්න මේ ලක්ෂයේදී එකිනෙක ඡේදනය වෙලා තියෙනවා. මේ එකිනෙක ඡේදනය වීම නිසා සකස් වෙනවා කෝණ හතරක්. හතරෙන් මේ නිල් පැහැයෙන් ඔබට දක්වන්නේ අපි කෝණ යුගලයක්. මේ කෝණ යුගලය එකක් අනෙකට පිටුපසලා පිහිටලා තියෙන්නේ. ඒ නිසා අපි මේවට කියනවා ප්‍රතිමුඛ කෝණ කියලා. ප්‍රතිමුඛ කෝණ. ඒ නිසා මේ තියෙන්නේ ප්‍රතිමුඛ කෝණ යුගලයක් මේ නිල් පාටෙන් පෙන්වන්නේ. ඒ ඇරුණම මේ හිස් අවකාශයෙන් පේන්නේ තවත් ප්‍රතිමුඛ කෝණ යුගලයක්. ඒ නිසා මෙතන ප්‍රතිමුඛ කෝණ යුගල දෙකක් තියෙනවා. යුගල වශයෙන් කතා කරාම මේක තියෙන එක ප්‍රතිමුඛ කෝණ යුගලයක්, මේක තව ප්‍රතිමුඛ කෝණ යුගලයක්. එහෙම ගත්තම ප්‍රතිමුඛ කෝණ යුගලක් තියෙනවා දෙකක්. මම නැවත වතාවක් ඒ සටහන් කරුණ ඔබට දර්ශනීය ඉඩකඩ ලබා දෙනවා. මේ තියෙන්නේ ප්‍රතිමුඛ කෝණ යුගලක්, මේ තියෙන්නේ ප්‍රතිමුඛ කෝණ යුගලක්. ඒ නිසා ප්‍රතිමුඛ කෝණ යුගල පිළිබඳව යම් අවබෝධයක් ගන්න පුළුවන් ඇති කියලා මම විශ්වාස කරනවා. ජ්‍යාමිතික නීති ගැන අපි කතා කරන්නේ. ජ්‍යාමිතික නීති වලට සඳහන් කරන ප්‍රධාන නාමය වන්නේ ප්‍රමේය කියන වචනේ. මේ නිසා අපට ජ්‍යාමිතික සම්බන්ධ වුණු සබඳුණු ප්‍රමේයන් රාශියක් කතා සිදු වෙනවා. ඒ මුල් වශයෙන් කතා කරන ප්‍රධානම ප්‍රමේයක් මේ මම මේ ආකාරයට සරල රේඛා දෙකක් ඔබට දැర్శණය වෙන්න අඳිනවා. එන්නේ සරල රේඛා දෙක එකක් අනෙක ඡේදනය වෙලා තියෙන්නේ. අපි මේ සරල රේඛා දෙක නම් කරමු. මේ සරල රේඛාවම A B කියලා නම් කරනවා. ඒකම මම මේ දෙවෙනි සරල රේඛාව CD කියලා නම් කරනවා. එතකොට මෙතන අපට සරල රේඛා දෙක එකිනෙක ඡේදනය වුණු ලක්ෂයක් තියෙනවා. මම මේ සරල රේඛා දෙක ඡේදන ලක්ෂය නම් කරනවා O ලක්ෂය කියලා. අපි බලමු. දැන් මෙතනදී මේ සරල රේඛා දෙක ඔබ දකිනවා ඡේදනලා තියෙන බව. මම මෙතනින් උත්සාහ කරනවා මෙතන අපි සැලසුම් කර ගන්නවා මේ සම්බන්ධ වුණු ජ්‍යාමිතික නීතියක් මතු කර ගන්න. එහෙම නැත්නම් ජ්‍යාමිතික ප්‍රමේයක් මතු කර ගන්න මේ කතා කරන්න යන්නේ. හොඳයි අපි නම් මෙන්න මේ ප්‍රමේය සලකලා බලමු. මම මෙතන අරගෙන තින්නේ සරල රේඛා දෙකක්. සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන්
ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ. මේ අපි සාකච්ඡා කරන ජ්‍යාමිතිය කොටසේ මුලින්ම කතා කරන ප්‍රමේය. එනවත්නම් ජ්‍යාමිතික නීතිය. දැන් මේ නීතියදී අපි කතා කරන්න යන්නේ සරල රේඛා දෙකක්. මෙන්න සරල රේඛා දෙක. එකිනෙක ඡේදනය වීමෙන් එකිනෙක ඡේදනලා තියෙනවා. එකිනෙක ඡේදනයෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ. කලින් සාකච්ඡා කරලා තියෙනවා. වචනයක් මම කලින් පාඩමෙන් කිව්වා. මේ පෙන්නවා සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වුණාම එකකට එකක් පිටුපස හැරවුණු කෝණ තියෙනවා කියලා. මේ කෝණ තියෙනවා. මේ දින එක එකක් පිටුපස හැරවුණු කෝණ. මම සලකනවා මෙන්න මේ කෝණ දෙක. මේ කෝණ දෙක සැලකුවාම මේක එකක් අනෙකට මුහුණලා නෙවෙයි තියෙන්නේ ප්‍රතිමුහුණලා. ඒ නිසා අපි කියනවා ප්‍රතිමුඛ කෝණ කියලා. ප්‍රතිමුඛ කෝණ. මුහුණලා නොවේ තියෙන්නේ පිටුපස හරව. ඒ නිසා මේ තමයි ප්‍රතිමුඛ කෝණ යුගලයක්. ඒකම මේ තියෙන්නේ තවත් ප්‍රතිමුඛ කෝණ යුගලයක්. අපි අපට සඳහන් කරන මේ ජ්‍යාමිතික නීතිය තුලින් එහෙම නැත්නම් ප්‍රමේය තුලින් සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනලා සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා. නමුත් මේ කාරණේ තාම නිවැරදිව දන්නේ නැහැ. තහවුරුලා නැහැ අපට. ඒ නිසා අපි තහවුරු කරගන්න කිසියම් අපි දන්නා විරත් ක්‍රියාමාර්ග භාවිතා කරනවා. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ භාවිතා කරනවා. අපි කලින් කතා කරලා තියෙන කලින් පාඩමේදී යම් කිසි අවස්ථාවකදී එක් සරල රේඛාවක් මේ ආකාරයට තවත් සරල රේඛාවෙන් කැපිලා ගියොත් මෙන්න මේ කොටස විතරක් සැලකුවොත් මේ උඩි පැත්ත කොටස විතරක් සැලකුවොත් අපට පුළුවන් මේ උඩි පැත්තේ කොටස මෙන්න මේ කොටස දෙකේ එකතුව අංශක සසුවක් කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ සරල රේඛාවක් මත පිහිටි පරිපූර්ණක බද්ධ කෝණ. මෙන්න මේ කාරණේ පදනම් කරගෙන අපට පුළුවන් අපේ මේ ප්‍රමේය කරා ළඟා වෙන්න. අපේ නිසා ප්‍රමේයක් ගැන කතා කරද්දී අනිවාර්යෙන් ප්‍රමේයකට පිවිසීමේදී අපට ක්‍රම කීපයක් අවශ්‍ය වෙනවා. පියවර කීපයක් පාවිච්චි කරන්න. පියවර කීපයක් අවශ්‍ය වෙනවා. පළවෙනි පියවර වෙන්නේ මේ කතාවට ගැලපෙන දන්නා දේවල් අප සොයාගත යුතුයි. දන්නා දේවල්. අපි මේ වෙන දන්නේ AB සරල රේඛාවක් CD සරල රේඛාවක් මේ දෙක ඡේදනය වෙනවා ඕලක්ෂයේදී. එහෙනම් අපි දන්නේ AB සරල රේඛාව සහ CD සරල රේඛාව ඕලක්ෂයේදී නැත්නම් ඕහිදී ඡේදනය වේ. අපට තියෙන එකම தත්ත්වය වෙන්නේ AB සරල රේඛාවත් CD සරල රේඛාවත් ඕලක්ෂයේදී ඡේදනය වුණු බව. ඒ නිසා වෙනත් දත්ත අපට නැහැ. නමුත් අපි ප්‍රමේයයෙන් කියනවා සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා. මෙන්න මේ දත්තේ මත පිළිట్లా වුණ අපි මේ කාරණේ සාධනය කරගන්න. අපි ඒ නිසා මුලින්ම සාධනය කළ යුත්තේ සිහිපත් වෙන්න මේ ආකාරයට ලියමු. සාධනය කළ යුත්තේ නැත්නම් ඔප්පු කළ යුත්තේ. සාධනය කළ යුත්තේ වෙන්නේ AOD කෝණය සමානයි මෙන්න මේ AOD කෝණය සමානයි COB කෝණය බව.
මෙතනදී අපි මේ කෝණ දෙක සමානයි කියලා ඔප්පු කරන්න ඕනේ. මේක අනිත් පැත්ත ගත්තොත් මෙන්න මේ කෝණ දෙක අපිට පුළුවන් ඒ වගේම ඔප්පු කරගන්න. මේ කෝණ දෙක අපි නම් කරන්නේ AOC කෝණය සමානයි AOC මේ පැත්ත අපිට නම් කරන්න පුළුවන් BOD කියලා. මේ ආකාරයට මේ කෝණ යුගල එකිනෙක සමාන වෙන්න අවශ්‍ය වෙනවා. මේ කාරණේ අපි සනාථ කරගන්න නැත්නම් ඔප්පු කරගන්න බලමු කොහොමද කරන්න කියලා. මගේ ඊළඟ පියවර සාධනය කරන ආකාරය. අපි මේකට දන්නේ සරල රේඛා ගත්තම මේ සරල රේඛා කැපීම නිසා සෑදෙන පරිපූර්ණක බද්ධ කෝණ ගැන විතරයි. අපි එහෙම හිතමු. මේ පරිපූර්ණ බද්ධ කෝණ තමයි පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයක් විදියට මට ඕනේ මෙන්න මේ කෝණ දෙක ගැන කතා කරන්න. එහෙනම් මට මේ කෝණ දෙක සම්බන්ධ වෙන්න නම් මට තියෙන හොඳම අවස්ථාව වෙන්නේ උදාහරණයක් වශයෙන් ගත්තම මෙන්න මේ කෝණ දෙක ගත්තොත් මේ කෝණ දෙක එකතුව අංශක 180. ඒකම මේ පැත්තේ කෝණ දෙක ගත්තොත් ඒත් එකතු අංශක 180යි. මෙන්න මේ කරුණු දෙක අපි සටහන් කරගනිමු පිළිවෙලින්. එක අවස්ථාවක් වෙන්නේ මෙන්න මේ අවස්ථාව. අපි ගත්තොත් මේ අවස්ථාව වෙන්නේ AOC කෝණය එකතු කිරීම මේ පැත්ත COB කෝණය සමානයි අංශක 180යි. ඒතකොට අපි සාමාන්‍යයෙන් තර්ක කිරීමේදී හේතු දක්වන්න අවශ්‍යයි. හේතුව වෙන්නේ මොකද්ද? මේ දෙක සරල රේඛාවක් මත පිහිටි පරිපූරක බද්ධ කෝණ. ඒ නිසා අපට යොදා ගන්න සිද්ධ වෙනවා සරල රේඛාවක් මත ඔබට දර්ශනය වෙනවා මේ කොටස පිහිටි පරිපූරක බද්ධ කෝණ. දැන් මම මේ ගත්තු ප්‍රකාශය මගේ පළවෙනි ප්‍රකාශයේ විදියට මම ලකුණු කරගන්නවා. මේක තමයි පළවෙනි ප්‍රකාශය. මේක ප්‍රකාශයක් විතරක් නෙවෙයි සමීකරණයක්. හේතුව සමාන ලකුණක් තියෙනවා. අපි මේ සමග සම්බන්ධ වෙන තවත් අවස්ථාවක් සැලකුවා. මුලින්ම කතා කරා මේ ආකාරයට AOC කෝණයයි COB කෝණය. මම නැවත වතාවක් ඔබට පැහැදිලි වෙන මේ කොටස ඉතුරු කරන්නම්. මේ කොටස ඉවත් කරලා මේ වරන් අපි කතා කරේ මෙන්න මේ කෝණ දෙක. මේ කෝණ දෙක කතා කරාම මේ දෙකේ එකතු අංශක 180යි. ඒකම දැන් මේ කෝණ දෙකේ එකතු 180 වගේම මට මේ දෙක එකතුවත් 180 කියලා කියන්න පුළුවන්. මෙන්න මේ දෙක. දැන් මේ දෙක තුන නම් කරන්නේ අපට AOC කෝණය එකතු කිරීම මේ කෝණය වෙන්නේ AOD කෝණය. AOD කෝණය. මෙතනත් අපට උත්තරේ වෙන්නේ අංශක 180යි. එහෙමනම් ඒකෙත් හේතු වෙන්නේ මෙම හේතුවමයි. සාමාන්‍යයෙන් හේතුව අපි ලියලා පෙන්වන්න ඕනේ. කමා දමන්න එපා. ඒත් මේකෙත් අපි සරල රේඛාවක් මත පිහිටි පරිපූරක බද්ධ කෝණ කියලා ලියන්න ඕනේ. මේ අපේ දෙවෙනි සමීකරණය. ඉතින් අපට මෙතෙන් ඉස්මතු වෙනවා සමීකරණ දෙකක්. සමීකරණ දෙකක් ඉස්මතු වෙනවා. දැන් මේ සටහන මේ තිරපත මත ඔබ දකින ප්‍රදේශය අනුව ඉති කොටස දකින්න අපහසු වෙන නිසා මම මේ කොටස නැවත වතාවක් ඉහළින් සටහන් කර ගන්නවා.
හැබැයි මෙන්න මේ ආකාරයට. ඒ නිසා පියවරක් වශයෙන් මම උඩින් තියෙන කොටස මකලා දානවා මේ ආකාරයට. මට අවශ්‍ය වෙන්නේ මේ එක කියන සමීකරණයයි දෙක සමීකරණය ගත්ත මේ සමීකරණ දෙකේම දකුණු පැත්ත සමානලා තියෙනවා. එහෙනම් මෙතන වම් අත පැත්ත සමාන වෙන්න ඕන. මේ තමයි ඔබ ප්‍රත්‍යක්ෂ පාඩමේදී ඉගෙන ගත්ත සිද්ධාන්තය. ඒ නිසා අපි ලියමු AOC කෝණය එකතු කිරීම COB කෝණය සමානයි AOC කෝණය එකතු කිරීම AOB කෝණය. මේක අපි ප්‍රත්‍යක්ෂ කියලා සටහන් කරන්නේ. ප්‍රත්‍යක්ෂ. දැන් අපි කතා කරන විදිහට 1 2 සමීකරණ වලින් අපි ගොඩනගාගත්තා මේ තියෙන අලුත් සමීකරණය. මේ සමීකරණය අපි සත්‍යතාව වශයෙන් දන්නා දෙයක් ගත්ත නිසා ප්‍රත්‍යක්ෂයක් කියලා සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි දැන් මෙතනදී අපිට මේ අපේ අවස්ථා දිහා බැලුවෙන් පස්සෙත් මේ විශේෂයෙන් පේනවා මේ AOC කියන කෝණය සමීකරණයේ දෙපැත්තෙම තියෙනවා. දෙපැත්තෙම තියෙන නිසා අපිට මේ සමීකරණයෙන් මේ දෙපැත්තෙම තියෙන AOC අයින් කරාට කිසි අඩුවක් වෙන්නේ නැහැ. දෙපැත්තෙම සමාන රාශි දෙකක් අයින් කරන්න. ඒ නිසා අපි එවනම් AOC කෝණය තියෙනවා අඩු කිරීම AOC කෝණය එකතු කිරීම COB කෝණය. ඒකම මෙතනත් තියෙනවා AOC කෝණය අඩු කිරීම AOC කෝණය එකතු කිරීම AOD කෝණය. මම මේක කලේ කලින් වගේම අඩු කිරීම කියන ක්‍රියාව දෙපැත්තම සමානව සිදු කළා. ඒ නිසා මේක ප්‍රත්‍යක්ෂ පාඩමෙන් ගත්තු ප්‍රත්‍යක්ෂයක්. දැන් අපි දෙවෙනි පියවරට යමු. මේ පියවරේදී AOC කෝණය අඩු කිරීම AOC කෝණය කියන්නේ මේ කොට සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා. ඒ නිසා අපට මෙන්න මේ කොටස සම්පූර්ණයෙන් ඉවත් වෙලා යනවා. ඒකම මේ පැත්තේ ඊට සමාන කොටසක් තියෙන කොටසක් ඉවත් වෙලා යනවා. දැන් එහෙනම් අපිට ඉතිරි වෙන්නේ මේ පැත්තෙන් COB කෝණයක් අනෙක් පැත්තෙන් AOB කෝණයක්. අපි එහෙනම් අපට සාධනය කියලා අවශ්‍ය වෙලා තිබුණේ AOD කෝණය සමානයි COB කෝණය බව. ඔබට මේ කරුණු දෙක දිහා බලන් පේනවා ඇති මේ තරාදිය දෙපැත්තක් වගේ COB මේ පැත්තට ඇටි දිනවා මේ පැත්තට ඇටි AOD තියෙනවා. මෙතනදි ඒ වගේම දෙපැත්තක් විදිහට ගත්තොත් තරාදියක මෙහා පැත්තේ AOD කියන පැත්තේ COB තියෙන නිසා මේ දෙකම එකම සමාන ලක්ෂණයක් දක්වන්නේ. නම් අපට පළවෙනි කොටසෙන් කියවෙන දේ සත්‍ය වෙන බව පැහැදිලි වෙනවා. ඒ අතරතුරේ පුතේ ඔබට පවරනම් පැවරීමක්. ඒ පැවරීම මෙන්න මේ දෙවෙනි කරුණ මේ ආකාරයට සටහන් තියලා සනාථ කරගන්න. එතකොට ඔබට තහවුරු වෙවි මේ කාරණයක් සත්‍ය බව. එහෙනම් අපට මේ පළවෙනි කොටසෙන් කියන AOD කෝණය සමානයි COB කෝණය බව එක්කම AOC කෝණය සමානයි BOD කෝණය බව තහවුරු කරගන්න පුළුවන්. ඒ නිසා අපට හැකියාව ලැබෙනවා මම කලින් කතා කර විදිහට සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනයෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි කියන ප්‍රමේය සත්‍යයි කියලා පිළිගන්න. හොඳයි එහෙනම් ඒ කරුණ මේ දර්ශන තලයේ ගෙනා වගේම ඔබට පැහැදිලිව බලා ගන්නට රූප දර්ශන තිලිය නැවතතාවක් අපි දර්ශනය කරනවා. නිසා ඔබට මෙතනදී යම්කිසි විදියක තහවුරු යම් ප්‍රමාදයක් සිදු වුණා නම් නැවතතාවක් පුළුවන් ඊළඟට අපි ඉදිරිපත් කරන තොරතුරු සටහනින් ඒ තහවුරුවේ යමක් මගහැරී ගියා නම් විතරක් එකතු කරගන්න. කොහොමද දුවේ පුතේ ඕනෑම කරුණක් අපි දෙතුන් වතාවක් අධ්‍යයනය කිරීමේදී වඩා තහවුරුවත් අමතක කරන්න එපා.
දැන් සාකච්ඡා කරමු මේ ප්‍රමේයෙන් සරල රේඛා දෙකක් එකිනෙක ඡේදන වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ කියන ප්‍රමේය යොදාගෙන විසඳිය හැකි ගැටළු වල මූලාශ්‍ර කොහොමද කියලා. දැන් අපි මේ සාකච්ඡා කරමු. ඔබට දැర్శණය වෙනවා මෙන්න මෙතෙන්දී මේ සරල රේඛා දෙක ඡේදනය වෙලා සකස් වුණු කෝණ හතරක්. ලක්ෂයක් වටා තියෙන කෝණ හතරක් මේ තියෙන්නේ මේ අවස්ථාවේදී. එතන මෙතන අපි මෙන්න මේ ස්ථානයේ තියෙනවා අංශක 55 කෝණයක් ලකුණු කරලා. මේ කෝණය අපි නම් කරන්නේ DOB කෝණය කියලා. අනෙක් පැත්තට කතා කරොත් BOD කෝණය. ඒ නිසා මෙතන DOB කෝණයනේ. එහෙම නැත්නම් BOD කෝණේ විදියට අංශක 55ක් සටහන් වෙලා තියෙනවා. අපි එහෙනම් අපි මේනකොට ඉගෙනගෙන තියෙනවා සරල රේඛා දෙකක් මේ විදියට එකිනෙක ඡේදනයෙන් හැදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා. එහෙමනම් මෙන්න මේකට ප්‍රතිමුඛ වෙන්නේ මේ කෝණය. මෙන්න මේ කෝණයට ප්‍රතිමුඛ වෙන්නේ මේ කෝණය. එහෙනම් අපිට මේ කෝණ දෙක එකක් අනෙකට සමාන කියලා කියන්න පුළුවන්. එහෙමනම් AOC කෝණය සමාන වෙනවා මෙතන තියෙන මේ කෝණයට BOD කෝණයට. මෙන්න මේ කරුණ අපි මේ ආකාරයට මෙතන සටහන් කරලා තියෙනවා. AOC කෝණය සමානයි BOD කෝණය. සාමාන්‍ය අපි ගණිතයේ වශයෙන් මේ සටහන් කරද්දී වරහන් ඇතුළේ ලියන්න ඕන අවශ්‍ය කරන ප්‍රකාශය එහෙම නැත්නම් ප්‍රමේය සටහන් කරන්න අවශ්‍යයි. මම මේ සටහන් නොකර මේ වෙලාවේදී උඩින් මේ ප්‍රමේය විස්තර කරලා සටහන් කරලා තියෙන නිසා. ඒකම දුවේ පුතේ දැන් එහෙමනම් අපිට මෙතන සටහන් වෙලා තියෙනවා BOD කෝණය අංශක 55 කියලා. ඒ නිසා එහෙමනම් අපි මේ ලියලා තියෙන සමීකරණයේ BOD කෝණයට අපිට පුළුවන් අංශක 55 සටහන් කරන්න. ඒ නිසා මෙතෙන්දී අපිට නිගමනයක් ලැබෙනවා AOC කෝණය සමානයි අංශක 55 කියලා. එහෙමනම් අපිට AOC කෝණය වෙන්නේ අංශක 55යි. ඒකම තවත් අපිට සාකච්ඡා කරන්න පුළුවන් මේ කෝණේ 55 නිසා මේ පැත්තේ පිටලා තියෙන කෝණේ AOD කෝණේ සලකන්න පුළුවන්. අපි මේ AOD කෝණේ ගත්තොත් මෙන්න මෙතනදී මේ ඔබට මේ පේන රතු පැහැයෙන් මේ දර්ශනය තැනක් මෙන්න මේ තියෙන AOD කෝණේ ගත්තොත් ඒකත් එක්ක මෙහා පැත්තෙන් තියෙන මෙන්න මේ කෝණය මේ කෝණ දෙක පිටලා තියෙන්නේ AB කියන සරල රේඛාව මත තියෙන පරිපූර්ණක බද්ධ කෝණ විදියට. එහෙම නැත්නම් මේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ පරිපූර්ණක වේ කියන නීතිය මත. ඒ නිසා අපට පුළුවන් AOD කෝණය මෙන්න මේ කෝණය එකතු කිරීම මෙන්න මේ කෝණය BOD කෝණය මේ දෙකේ එකතුව අංශක 180 කියලා කියන්නේ. ඒකට මම හේතු ඉදිරියෙන් ලිව්වේ නැහැ. නොලිව්වේ ප්‍රකාශ කරගෙනම අපි ඇවිත් තිනවා මොකද්ද මේ භාවිතා කරන නීතිය කියලා. ඊළඟට අපට BOD කෝණය අංශක 55 කියලා දීලා තියෙන නිසා BOD මෙතන අංශක 55 කියලා මෙතන ලිව්වා. ඒතර AOD එකතු කිරීම අංශක 55 සමානයි අංශක 180යි. ඉන් පස්සේ අපට පේනවා මේ AOD කෝණයට අංශක 55ක් එකතු නිසා තමයි 180ක් අංශක වලින් හැදෙන්නේ. එහෙමනම් මේ 55 එකතුනා වගේ අයින් කරොත් දෙපැත්තෙම අයින් කරන්න ඕනේ. දෙපැත්තෙම අයින් කරාම මෙතන තියෙන අංශක 55 එකතු වෙලා තියෙන එක අඩු කරාම නැති වෙලා යනවා. එකතු කර සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් අඩු කරාම උත්තරේ බිඳුවයිනේ. නමුත් මේ පැත්තෙන් අපි අඩු කරාම 180න් අඩු කරන 55. ඒ නිසා අපට ලැබෙන 125ක්. ඒ හේතුව නිසා AOD කෝණය අංශක 125ක් වෙනවා. අපි මේ ආකාරයට තවත් ගැටලුවක් ගැන සාකච්ඡා කරමු. අපේ යොදාගන්න ප්‍රමේය මේ දක්වා මෙහෙම ආකාරයටමයි. අපිට මෙන්න මෙහෙම බලන්න පුළුවන්. මෙතන අංශක 50 දීලා තියෙන මෙන්න මේ ස්ථානේ. මේ 50 තියෙන ස්ථානය මෙතනින් ගත්තම අපට මේකේ තියෙනවා මේ 50ත් එක මේ පැත්තේ තියෙනවා APX කියලා කෝණයක්. APX කියලා කෝණයක් තියෙනවා. ඒතර මෙන්න මේ කෝණය පුළුවන් මෙතන අපි සටහන් කරලා නැහැ මේ තිරේදී.
මෙතන පුළුවන් අපට මේ 50යි මෙන්න මේ කෝණය දෙක එකතු වුණාම අංශක 180යි. ඒ කියන්නේ සරල රේඛාවක් මත පිහිටි පරිපූරක බද්ධ කෝණ. ඒ නිසා මෙන්න මේ කෝණය මේ P අකුරින් දැක්වෙන තැන තියෙන APX කෝණය අංශක 130ක් වෙනවා. ඒ එක කරුණක්. ඊළඟ මෙතනින් ගත්තොත් මේ ප්‍රතිමුඛ කෝණ කියන නීතිය මෙතන අංශක 50ට ප්‍රතිමුඛ වෙන්නේ මේ කෝණය. එහෙමනම් XPB කෝණය XPB කෝණය මෙන්න මේ අගයට සමාන වෙනවා. ඒ නිසා XPB කෝණේ විශාලත්වය වෙන්නේ අංශක 50යි. දැන් ඔන්න අපට පුළුවන් මෙතනින් මේ කෝණ දෙක අපේ භාවිත ප්‍රමේය තියෙන්නේ සරල රේඛා දෙකක් එකිනෙක ඡේදන නිසා හැදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ කියලා. එහෙනම් ඒ නීතිය අනුව මේ දෙක සමානයි. ඒ විතරක් නෙමෙයි අපි සමාන්තර සරල රේඛා දෙකක් තීරක රේඛාවක් කැපුණම සෑදෙන කෝණ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා කලින් පාඩමේදී. මෙතනදී අපට පුළුවන් මෙන්න මේ කෝණයත් එක්ක මේ පැත්තේ තියෙන කෝණය මේ 50 කෝණයත් එක්ක මෙන්න මේ කෝණය අනුරූප කෝණ බවට පත් වෙනවා. ඒ නිසා APQ කෝණය මෙන්න මේ කෝණය සමාන වෙනවා CQY කෝණයට. මෙතන කෝණයට සමාන වෙනවා. ඒ නිසා අපිට එතනින් පුළුවන් ලබා ගන්න අනුරූප කෝණ සමානයි කියන්නේ නියමය අනුව මෙම කෝණ දෙක සමානයි කියලා. එතකොට මේ සමානයි කියලා කිව්වම මේ කෝණයත් මේක සමාන නිසා එහෙනම් මෙතන අගේ 50 නම් මේ අගත අංශක 50 වෙනවා. මේ තියෙන්නේ එම අගේ පිළිවෙල දක්වලා සටහන. මේ හැරුණම ඔබට පුළුවන් තවදුරටත් සාකච්ඡා කරලා බලන්න. මෙතන මේ කෝණයේ අංශක 50යි කියලා කිව්වා. ඒ කිව්වේ ඒකාන්තර මේ අනුරූප කෝණ වලින් මෙන්න මේ කෝණේ පුළුවන් අංශක 50යි කියලා කියන්න ඒකාන්තර කෝණ වලින්. ඊළඟට මෙන්න මේ කෝණේ පුළුවන් අපිට ප්‍රතිමුඛ කෝණ වලින් අපිට කියන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මෙතන අවස්ථාව කලින් අපි සෙව්වා අනුරූප කෝණ වලින්. මෙන්න මේ ආකාරයට මම සටහන් කරන මතක් කරන්නම් සරල රේඛාවක් මත පිහිටි පරිපූර්ණක බද්ධ කෝණය දාන්න පුළුවන් මේ අවස්ථාවේදී. ඒ ඊළඟට අපට පුළුවන් ප්‍රතිමුඛ කෝණ භාවිතා කරන්න. අනුරූප කෝණ පාවිච්චි කරන්න පුළුවන් මේ අවශ්‍යතාවය හැටියට. ඒකාන්තර කෝණ පුළුවන්. මිත්‍ර කෝණ දෙක එකතු අංශක 180ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ සියල්ල ඔබට ඉදිරි කරනවා පැවරුමක් විදිහට. ඒ නිසා මම සටහන් කරන මේ ආකාරයට ඉතිරි කෝණ විශාලත්වද විමසා බලන්න කියලා. මේ පිළිබඳව මූලාශ්‍රමෙන් මම කියාගෙන ආ දේවල් සියල්ල ඔබට පුළුවන් තිරපත මතින් දකින්න. දැන් අපි කතා කරනවා ත්‍රිකෝණ පිළිබඳව. ඊට කලින් මම ඔබට මතක් කරනවා මෙතෙක් අපි කතා කරන කෝණ සම්බන්ධයෙන්. කෝණ කියලා කියන්නේ විවෘත තල සරල රේඛීය රූප. මේ පාඩම පටන් ගන්නත් අපි කතා කරා කලින් පාඩමේදී මේ ආකාරයට සුළු කෝණ, ඍජු කෝණ, මහා කෝණ පිළිබඳව කතා කරා. ත්‍රිකෝණ පිළිබඳව කතා කරන්න. ත්‍රිකෝණයක් කියන්නේ සංවෘත තල රූපයක්. දැන් මේ තල රූපයක් කියලා කියන්නේ එක මතු පිටක අඳින රූප වලට. මෙතනදී ත්‍රිකෝණය තියෙනවා. මේ ත්‍රිකෝණ අවස්ථා කීපයක් තියෙන්නේ. ඔබට සාමාන්‍යයෙන් මේ දිහා බැලුවොත් පේනවා ඇති මේ තියෙන්නේ තරමක් වෙනස් පාද තියෙන ත්‍රිකෝණයක්. ඒ කියන්නේ විෂම පාද ත්‍රිකෝණයක්. මේ දිහා බැලුවොත් පෙනේ බොහොම දුරට හොඳින් අධ්‍යයනය කරොත් මෙතන තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක්. මේ අවස්ථාවේ තියෙන්නේ ඍජු කෝණික ත්‍රිකෝණයක්. මේ තියෙන්නේ මහා කෝණයක් සහිත ත්‍රිකෝණයක්. අපි දැන් ත්‍රිකෝණ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු. විෂම පාද ත්‍රිකෝණයේ පැහැදිලිව පේනවා පාද තුන එකිනෙකට වෙනස්. සමපාද ත්‍රිකෝණයේ පාද සමාන බව පෙන්වන්න මෙන්න මේ විදිහේ සලකුණක් යොදලා තියෙනවා. සම ද්විපාද ත්‍රිකෝණ කියන්නේ පාද දෙකක් විතරක් සමාන ත්‍රිකෝණ. ඒ බව පෙන්වන්න මේ ආකාරයට ලක්ෂණ දෙකක් සටහන් කරලා තියෙනවා. එකම සමපාද ත්‍රිකෝණය කලින් මම සඳහන් කළා වගේම මෙන්න අවස්ථාව විශේෂ ලක්ෂණ හඳුනා ගන්න. සමද්විපාද ත්‍රිකෝණයේ ඒ ආකාරයටම විශේෂ ලක්ෂණ හඳුනා ගන්න තහවුරු කරගන්න. මෙන්න මේ ලක්ෂණ. සමපාද ත්‍රිකෝණයක් ගත්තම
අභ්‍යන්තර කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. හැම කෝණයක්ම විශාලත්වයෙන් සමාන. මම මේ විශාල සමාන බව පෙන්වන්න තමයි මෙතනදී මේ කෝණ තුනටම අංශක A කියලා ලකුණු කරලා තියෙන්නේ. සම ද්විපාද ත්‍රිකෝණයක් ගත්තොත් ඒකේ විශේෂත්වය වෙන්නේ දිගින් සමාන පාදවලට මෙන්න මේ දිගින් සමාන පාදවලට සම්මුඛ කෝණ. ඒ කියන්නේ දිගින් සමාන පාදවලට ඉදිරියෙන් තියෙන කෝණ මෙන්න මේක. මේකට ඉදිරියෙන් තියෙන මේක. මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවා. එය සම ද්විපාද ත්‍රිකෝණයේ විශේෂී ලක්ෂණය. ඒ නිසා අපි සඳහා මේ සලකුණක් යොදලා තිනවා ඔබට පහසුවෙන් බලා ගන්න. දැන් මම අර කලින් කතා කර දේවල් එකතු කරලා ත්‍රිකෝණ පිළිබඳව මතක් කිරීමක් කරන නාමික වශයෙන් ඔබට පුළුවන් මේ පිළිබඳව සටහන් තබා ගත්තට පස්සේ පැහැදිලිව තේරුම් ගන්න සටහන තියාගන්න. එය ඔබට පැවරුමක් වශයෙන් එකතු කරන අතරේ මම සාමාන්‍ය තොරතුරු ටික කියන්නම් මේ අවස්ථාවේදී. විෂම පාද ත්‍රිකෝණය. ඒ කියන්නේ පාද තුනම එකිනෙකට අසමාන කෝණ ත්‍රිකෝණය. සමද්විපාද ත්‍රිකෝණය කියන්නේ පාද දෙකක් විතරක් සමාන ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය කියන්නේ පාද තුනම සමාන ත්‍රිකෝණය. විෂම පාද ඍජු කෝණික ත්‍රිකෝණය කියලා කියන්නේ අපි ත්‍රිකෝණේ ඍජු කෝණිකයි. හැබැයි ඒ ඍජු කෝණික ත්‍රිකෝණයේ පාද තුන එකිනෙකට දිගින් වෙනස්. සමද්විපාද ඍජු කෝණික ත්‍රිකෝණය කියලා කියන්නේ ඍජු කෝණික ත්‍රිකෝණයක් වගේම එහි පාද දෙකක් දිගින් සමානයි. සුළු කෝණික ත්‍රිකෝණය ගැන කතා කරලා තිනවා අපි. සුළු කෝණ ත්‍රිකෝණිකයි කෝණයක් අංශක 90ට අඩු කෝණයක් සහිත ත්‍රිකෝණ අපි හඳුන්වනවා සුළු කෝණික ත්‍රිකෝණ කියලා. සුළු කෝණික ත්‍රිකෝණ විශේෂ ලක්ෂණ තියෙනවා. සුළු කෝණික ත්‍රිකෝණ අපිට හමු වෙනවා සමද්විපාද ත්‍රිකෝණ. ඒකම මහා කෝණික ත්‍රිකෝණ ගැන කියද්දී මහා කෝණික ත්‍රිකෝණ කියලා අපි ත්‍රිකෝණ වර්ගයක් භාවිතා කරනවා. ඒකට හේතු වෙන්නේ එහි එක් කෝණයක් තියෙනවා අංශක 90ට වඩා විශාල. මේ මහා කෝණික ත්‍රිකෝණවලත් මහා කෝණික ලක්ෂණේ තියෙන සමද්විපාද ත්‍රිකෝණ තියෙනවා. එකම ද්විපුතේ මේ සමකෝණී ත්‍රිකෝණ කියලා වර්ගයක් අපි හඳුන්වනවා. ඒ කියන්නේ කෝණ තුන සමාන වශයෙන් දකින ත්‍රිකෝණය. සමකෝණික ත්‍රිකෝණ කියලා වර්ගයක් අපි හඳුන්වනවා. මේ වචන දෙක හොඳට තේරුම් ගන්න. සමකෝණී කියන්නේ කෝණ තුනම ප්‍රමාණයෙන් සමාන නැත්නම් විශාලත්වයෙන් සමාන ත්‍රිකෝණය. සමකෝණික ත්‍රිකෝණ කියන්නේ තනි ත්‍රිකෝණයක් නෙමෙයි. ත්‍රිකෝණ දෙකක්වත් තියෙන්න ඕන. මේ ත්‍රිකෝණ දෙක හෝ වැඩි ගණනේ එකම වටිනාකම් තියෙන කෝණ තියෙනවා. අපි ඒකට කියනවා සමකෝණික ත්‍රිකෝණ කියලා. සමකෝණී ත්‍රිකෝණය එතකොට ත්‍රිකෝණ එකයි. සමකෝණික ත්‍රිකෝණ කිව්වම එකක් හෝ වැඩි ගණනක් වෙනවා. හොඳයි අපි සාකච්ඡා කරමු අපි ඉදිරිපත් කරන දෙවෙනි ප්‍රමේය. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ එහෙම නැත්නම් ප්‍රතිවිරුද්ධ කෝණ දෙකයි එකට සමාන වේ. මේ තමයි අපි දර්ශන තලයේ ඔබ දකින්න ඔබට කියවන කාලය දෙන්නම් අපි. ඒ නිසා ඔබට කියව ගන්න පුළුවන්. මේ කාරණේ පැහැදිලිව තේරුම් ගන්න. මෙතන තියෙන අපිට ඔප්පු කරන්න එහෙම නැත්නම් සාධනය කරගන්න විශේෂයෙන් කරුණක්. ඒ තමයි මෙතන මේ සඳහන් වෙලා තියෙන්නේ ABC ත්‍රිකෝණයේ BC පාදයේ D දෙක දික් කරලා තියෙන ආකාරය ඔබ දකින මෙතනදී ABC ත්‍රිකෝණයේ BC පාදයේ D දෙක දික් කරලා තියෙනවා. මේ ප්‍රකාශය හරිනේ. එතකොට ත්‍රිකෝණයේ පාද දික් කිරීම සැදෙන බාහිර කෝණය කියලා තියෙන මෙන්න මේ කෝණය හැදෙනවා. මේ කෝණය සඳහන් කරනවා මේ කෝණයට ප්‍රතිවිරුද්ධ අනිත් පැත්තේ තියෙන කෝණ දෙකයි එකට සමානයි කියලා. මේ තියෙන ප්‍රතිවිරුද්ධ කෝණ දෙක මේ කෝණ ගන්න බෑ මොකද මේ කෝණේ බද්ධ කෝණය වෙනවා. ඒ නිසා මේ දෙක තමයි ගන්න වෙන්නේ ප්‍රතිවිරුද්ධ කෝණ විදිහට. මේ දෙක එකතුවට සමානයි කියලා කියනවා. අපි එහෙනම් ඒ කියන කතාව මම මේ ලියලා තියෙනවා ඔබට බලා ගන්න පුළුවන් වෙන්න. මෙන්න මේ ආකාරයට මේ කියන දේ ඇත්ත කියලා ඔප්පු කරගන්න අපි ටැත් කරන්න ඕන. බලමු පියවරෙන් පියවර එම කාර්ය කරන ආකාරය. හොඳින් බලන්න මම මේ සටහන් කරලා තියෙන ප්‍රමේයම අපි ප්‍රමේයෙන් මේ තියෙන රූපෙත් එක්ක සලකලා බලලා සැලසුම් කරලා තිනවා මේ කාරණයට ළඟා වෙන්න. දත්තය කලින් වගේම කියන් තියන්නේ ABC ත්‍රිකෝණයේ BC පාදය D තෙක් දික් කර ඇත. ඒ තමයි දත්තය.
සාධනය කළ යුතු. එහෙම නැත්නම් ඔප්පු කරගන්න ඕන ACD මෙන්න මේ කෝණය සමානයි කියලා ABC මෙතන තියෙන කෝණයට එකතු කිරීම BAC මෙන්න මේ කෝණයට. මේයි අපි සටහන් කරගත යුතු වෙන්නේ. අපිට මේ කාරණය සටහන සාධනය කරගන්න අපි උදව්වක් වශයෙන් අපි දන්න විවිධ ප්‍රත්‍යක්ෂ නියමයන් තියෙනවා. මේ තියෙන්නේ අපි මේ C හරහා AB රේඛාවට සමාන්තරව CE කියන නමින් සරල රේඛාවක් ඇඳලා තියෙනවා. මේක අපි විසින් කර ක්‍රියාවක් නිසා නිර්මාණයක් වශයෙන් සලකනවා. අපි මේ කාර්ය කරනු ලැබුවේ පහසුවෙන් මෙන්න මේ කෝණ දෙක මෙතනට ආදේශ කරගන්න. දැන් බලමු ඒ කාර්ය කරන්න පුළුවන්ද කියලා. හොඳට බලමු. මෙතන තියෙනවා ECD මේ සාධනය කරන යන තැන ECD කියලා කෝණයක් පෙන්වනවා. ECD කියන්නේ මෙන්න මෙතන තියෙන කෝණය. මෙන්න මේ රතු පාටින් ඔබ දකින්න ස්ථානයේ තියෙන ලපේ තුල තියෙන කෝණය. මේ කෝණය ECD අපට පුළුවන් මේ කෝණයත් එක්ක මෙන්න මේ කෝණය සමානයි කියලා කියන්න. ඒකට හේතුව වෙන්නේ අනුරූප කෝණ. මම ඒ කාරණේ මෙන්න මේ ආකාරයට ඔබට දකින්න තිරපත මත සටහන් කරලා තියෙනවා. මේ තියෙන්නේ ECD සමානයි ABC කෝණය. හේතු අනුරූප කෝණ මම මේ මගේ අවශ්‍යතාව ධම්ම මේ විදිහට මේ ප්‍රකාශනයේ මේ සමීකරණය අංක 1 කියලා සටහන් කරා. ඒක මම ඊළඟට නැවත බලනවා මෙන්න මෙතන. ACE මෙන්න මේ කියන කෝණය. මේ කෝණය පිහිටනවා මේකත් එක්ක මේ පැත්තේ කෝණය තියෙන්නේ ඒකාන්තර කෝණ විදිහට. මේ කෝණයත් මෙන්න මේ කෝණයත් පිහිටලා තියෙන්නේ ඒකාන්තර කෝණ විදිහට. රේඛාන්තර කෝණ යුගලක් තියෙනවා මෙතන. මේ ඒකාන්තර කෝණ දෙක එකක් කනකොට සමාන වෙනවා. ඒකට හේතුව වෙන්නේ මේ තියෙන සමාන්තර රේඛා දෙක මේ රේඛාවෙන් කැපිලා තියෙන නිසා. එහෙනම් අපිට කියන්න පුළුවන් ACE කෝණය මෙන්න මේ කෝණය සමානයි BAC කෝණය කියලා. මෙන්න ඒ කාරණේ. එතකොට අපට එතන ලැබෙන ඒකාන්තර කෝණ. අපිට දැන් 1 2 කියලා සමීකරණ දෙකක් තියෙනවා. මම දැන් කරන්නේ මේ සමීකරණ දෙක අපි එකතු කරමු. එකතු කරාම මොකද වෙන්නේ? මේ පැත්තේ ECD කෝණය තියෙනවා. එකතු වෙනවා ACE කෝණය. ECD කියන්නේ මෙන්න මේ කෝණය. මේ කෝණයට එකතු වෙනවා මෙන්න මේ කෝණය. ඔබට පේනවා ඇති මේ කෝණ දෙක එකතු වුණාම හැදෙන්නේ ප්‍රධාන කෝණය වෙන්නේ ACD කෝණය. මෙන්න අපි මේ වම් පැත්ත සටහන මේ ආකාරයට සුළු කරගත්තා. දකුණු පැත්ත සටහන අපිට සුළු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සටහන එහෙම භාවිත කරන්න වෙනවා මේ ආකාරයට. ඒ නිසා අපට ලැබිලා තියෙනවා ACD කියන්නේ මෙන්න මේ කෝණය. එහෙම නැත්නම් ABC ත්‍රිකෝණයේ BC පාදය දික් කිරීමෙන් ලැබිලා තියෙන බාහිර කෝණය. මේ කෝණය මෙන්න මේ කෝණ දෙක එකතුවට සමානයි. අපිට දෙවෙනි ප්‍රමේයත් එක්ක ආදර්ශ ඉට ගන්න පුළුවන් ප්‍රශ්න කිහිපයක් මේ සාකච්ඡා කරන තීරණය කළේ. ඔබ දකිනවා මෙන්න මෙතන තියෙන මේ ත්‍රිකෝණයේ මෙන්න මේ ත්‍රිකෝණයේ මෙන්න මේ රත්පැහැයෙන් දර්ශනය කරන මතුවරලා පෙන්වන මේ පාදය දික් කළ තියෙන යම් දුරකට. ඒ නිසා මෙන්න මේ හැදෙන කෝණය වෙන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මේ බාහිර කෝණයට සමාන වෙන්නේ අභ්‍යන්තරව තියෙන එහෙම නැත්නම් සම්මුඛව තියෙන මෙන්න මේ කෝණ දෙකේ එකතුවට. අපි ඒක සටහන් කරලා තියෙන මේ ආකාරයට ඔය ප්‍රශ්නයට ගැලපෙන විදිහට x මෙන්න x සමානයි මේ සමානයි මේ පැත්තේ කෝණ අංශක 45යි එකතු කිරීම මෙතන කෝණ අංශක 50යි. අංශක 45යි අංශක 50 එකතු වුණාම උත්තරය අංශක 95යි. ඒ නිසා මේ කෝණයගේ අංශක 95ක් වෙනවා. අංශක 90ට වඩා විශාල බව මේ තීරණ පත්‍රය ඔබට පේනවා. ඒකම එකතුව අංශක 95ක් පේනවා. මේ ආකාරයට මෙන්න මෙතන තියෙන අප සටහන් කරලා බලමු. මෙතනදී මේකෙත් තියෙන්නේ
ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මෙතන බාහිර කෝණ අංශ 128 එක ලියලා පෙන්නලා තියෙනවා. අභ්‍යන්තර වශයෙන් කෝණ දෙකක් පෙන්නවා x ඊළඟට අංශ 48. දැන් මේ කෝණ දෙක පිටලා තියෙන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සමුකෝණ දෙකේ අයික්‍යයට සමානයි කියන ප්‍රමේයයට ගැලපෙන විදිහට. ඒ නිසා අපි මේ දෙකේ එකතුව මේකට සමානයි කියලා සටහන් කරමු. ප්‍රමේය කියන ආකාරයට මම සටහන් කළා. ත්‍රිකෝණ පාද දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මොන බාහිර කෝණ මුලින්ම ගත්තා. සමානයි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක අයික්‍යයට මෙන්න අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක මෙන්න අයික්‍ය. ඒ නිසා අපි දැන් බලමු මේ පැත්තේ 48ක් එකතු වෙලා තියෙනවා. ඒ 48 මෙතනින් අයින් කරොත් x විතරක් ඉතුරු වෙනවා. එහෙනම් මේ පැත්තෙන් අපි අංශ 48ක් අයින් කරන්න ඕන, අඩු කරන්න ඕන. එහෙම අයින් කරොත් සමීකරණයක් තුලණය වෙන නම් අනෙක් පැත්තෙන් ඒක අඩු කරන්න ඕන. ඒ නිසා අඩු කරාම 128න් අංශක 128න් අඩු කරන අංශ 48ක් උත්තර වෙන අංශක 80. මේ ආකාරයට පුළුවන් අපට ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක අයික්‍යයට සමාන වේ කියන ප්‍රමේය භාවිතා කරලා ගැටලු විසඳන්න. අපි දැන් බලමු මේ ප්‍රමේය ආශ්‍රය කරන තවත් ගැටලුවක්. දැන් ඔබ දකින මේ ගැටලුවේ තියෙන අපි සමද්විපාත ත්‍රිකෝණයක් මේ ආකාරයට පෙන්වලා සමද්විපාත ත්‍රිකෝණයේ පාද දික් කළා සීනා බාහිර කෝණය ලැබුණා. බාහිර කෝණ අංශ 140. අභ්‍යන්තර කෝණ වශයෙන් මේ ඔබට පේනවා x කෝණයයි y කෝණයයි. අපි xy දෙකේ අගය සොයන උත්සාහ ගනිමු. දැන් මෙන්න මේ මෙතන ගත්තම මෙතන x වල යම්කිසි අගයක් තියෙන්න ඕනේ. මේ තියෙන්නේ සමද්විපාත ත්‍රිකෝණයේ පාද සමාන පාද දෙක. ඒ නිසා මේ පාදෙ ඉස්සරහින් මෙන්න මේ කෝණයයි මේ පාදෙ ඉස්සරහින් මේ කෝණය සමාන වෙනවා. ඒ කියන්නේ මේ අගය x නම් මේ අගයත් x. මෙතනදි ගත්තම මේ තියෙන්නේ සරල එකක් මත පිහිටි පරිපූර්ණක බද්ධ කෝණ. ඒ නිසා මෙතන ලැබෙනවා මෙතන තියෙන x අගයයි මේ 140 එකතු වුණාම අංශ 180යි. ඒ කරුණ මෙතන සඳහන් කරලා තිනවා. අපිට අනෙක් පැත්තට කියන්න පුළුවන් මේ දෙක එකතු 180 නම් 180ෙන් මේ 140 අඩු කරාම උත්තරේ 40යි. එහෙම ගන්නත් පුළුවන්. අපිට මෙතනදී මේ කෝණ දෙක එකතු අංශ 180යි. එහෙමනම් 180ෙන් 140 අඩු කරාම මේ කෝණය ලැබෙනවා. මෙන්න ඒ ආකාරයට අපි x අගය සොයලා තියෙනවා. දැන් අපි x අගය මේ තියෙන්නේ 40යි. මෙතන x අගයත් 40යි. ඒකම මෙතන තියෙන y අගය. අපිට පුළුවන් මේ xy අගයන් දෙක ගත්තම මෙතන 40යි මෙතන තියෙන y අගයයි මේ දෙක එකතු වුණාම මෙතන අගයට සමානයි. එතකොට 40 එකතු කිරීම y කියන්නේ අපි මෙතන ගත්තම ඉස්සරිම කතා කරා x එකතු කිරීම y සමාන 140යි කියලා. ඒකට හේතුව වෙන්නේ ඔබට මේ අතර වරහන් ඇතුළේ ලියන්න පුළුවන්කම ලැබෙවි. අපි සටහන් නොකරත් ඔබ සටහන් කරගන්න x එකතු කිරීම y සමාන 140යි. හේතුව කුමක්ද? ත්‍රිකෝණයක පාද දික් කිරීම සැදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකට සමාන බව සිහිපත් කරගන්න. දැන් මේ x වගේ 40 අංශක 40යි එකතු කරා y මෙතන තියෙන අංශක 140ක්. ඒ නිසා y වල අගය 140න් 40ක් අඩුනාම අංශක 100යි. මෙන්න මේ ආකාරයට ඔබට මේ පිළිතුර කරා ළඟා වෙන්න පුළුවන්. දැන් මෙන්න මේ තියෙන ගැටලුව නම් තරමක් සංකීර්ණ වගේ පේන පුළුවන්. අපි ගැටලුව පියවරෙන් පියවර ලියාගෙන යමු. මෙතන පෙන්ලා තියෙනවා සමද්විපාත ලක්ෂණය. මේ තියෙන මේ පාදේ සමාන ලක්ෂණේ තියෙනවා. ඒකම x කියලා කෝණ දෙයක් නම් කරලා තියෙනවා. විශාලත්ව දෙකක්. ඒ විශාලත්වය b විශාලත්වය අංශක 53 විශාලත්වය අංශක 23 විශාලත්වය. දැන් අපට අපෙන් අහන්නේ x a b විශාලත්ව සොයන්න කියලා. ඉතින් අපි ළඟ තියෙන ප්‍රමේයක් ප්‍රධාන වශයෙන්ම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය කියන මෙන්න මේ උඩින් අපි දර්ශනය කරන ප්‍රමේය. මේ ප්‍රමේය ගත්තම මෙන්න මේ 53 කියන කෝණය ගොඩ නැගිනවා මේ 23 කෝණයයි x කෝණය දෙක එකතු වෙන. එතකොට මේ කෝණයයි මේ කෝණය ගත්තම මේ කෝණයට සමානයි. මම මෙහෙම කියන්නම් x විශාලත්ව දන්න කෝණයයි අංශක 23 කෝණය එකතු වුණාම ලැබෙන උත්තරේ සමාන අංශක 53ට. මෙන්න මේ සටහන අපි මේ ආකාරයට
මෙතන ඉදිරිපත් කරලා තියෙනවා x එකතු කිරීම අංශක 23 සමානයි අංශක 53යි. මෙන්න මේ හේතුව නිසා x වලගේ සොයන්න ඕන අපට මේ 23 එකතු වුණු 23 අඩු කරන්න ඕන. එහෙමනම් සමීකරණයක් සමාන වෙන්නම් යම් කාර්යයක් එක් පාර්ශ්වයකට කරන අනිත් පාර්ශ්වයට එක් කරන්න යුතු වෙනවා. ඒ නිසා එකතු කරමු 23 මේ පැත්තෙන් අඩු කරනවා නම් මේ පැත්තෙනුත් ඒක අඩු කරනවා. ඒ නිසා මම ලිව්වා 23 23 කරනම සංඛ්‍යාවක් ඉතුරු වෙන්නේ නැහනේ. ඒ නිසා x ඉතුරු වෙන්නේ. අනිත් පැත්තේ 53න් අඩු වෙන 23ක්. දැන් අපි මේක සුළු කරාම 53න් 23 කරගම අංශක 30යි. ඒ නිසා x ලගේ අංශක 30යි. ඔබට සාමාන්‍ය ගණිත විදිහට හිතන්න පුළුවන් මෙතන තියෙන්නේ 30යි මෙතන 23යි 30යි 23යි 53යි. හරිනේ 53 තියෙනවා. ඊළඟට අපට මේ සමද්විපාත ත්‍රිකෝණ සැලකුවා. මෙන්න මේ සමද්විපාත ත්‍රිකෝණ සැලකුවම මෙතන තියෙන කෝණයයි මෙන්න මේ කෝණය කියන කෝණ දෙක විශාලත්වයෙන් සමානයි. එතකොට ADB කෝණය මේ දක්වා ගත්තම ADB මෙන්න මේ ත්‍රිකෝණය මේකනේ. ඒක සමන් ADB කියලා ලියන්නේ නැත්නම් ADF කියනක් තිබුණා. ADB කියන්නේ මේ ත්‍රිකෝණය ගත්තම මෙන්න මේ ත්‍රිකෝණය සමද්විපාද නිසා මෙතන කෝණයත් ප්‍රමාණයෙන් නැත්නම් විශාලත්වයෙන් සමාන වෙනවා. අපි ඒව සිහිපත් කරගනිමු. එතකොට අපට මේ කෝණය අංශක A නිසා මෙතන කෝණයට අංශක A. අපි එහෙමනම් දැන් දකිමු මෙන්න මේ ත්‍රිකෝණය ගැන. මේ ත්‍රිකෝණය ගත්තම يعني ABD ත්‍රිකෝණය ගත්තම මේ ABD ත්‍රිකෝණය ගත්තම මේ ADB ත්‍රිකෝණය සමද්විපාත ත්‍රිකෝණයක් මෙන්න මේ පාදය සමාන නිසා මේ සමද්විපාත ත්‍රිකෝණය ගත්තම මේකේ විශේෂ ලක්ෂණය වෙන්නේ මම මේ කලින් සටහන් කරන් අවිල්ල පෙන්නු මේ x අකුරයි මේ x අකුරයි මෙතන a අකුරයි මෙතනත් a අකුර බරපත් වෙනවනේ මේක සමද්විපාත නිසා. එහෙනම් a එකතු කිරීම a එකතු කිරීම x එකතු කිරීම x මෙන්න මේ කරුණු හතර ගත්තම මෙතන ලැබෙන්නේ ත්‍රිකෝණයක් නිසා ත්‍රිකෝණයේ කෝණයි අභ්‍යන්තර කෝණ එක්ක සලකන්න පුළුවන් මෙන්න මේ ප්‍රකාශය. x එකතු කිරීම a එකතු කිරීම a සමානයි අංශක 180යි. මෙහෙම ගත්ත ප්‍රකාශයට මම ආදේශ කරනවා x කියන අංශක 30යි කියලා කලින් අපි හොයාගත්ත මේ තියෙන්නේ. මෙන්න මේ අගයම මෙතන ලියනවා. එහෙනම් x වෙනුවට මම දානවා අංශක 30. නැවතත් තියෙන x අකුරක් එකක් දීදුවා අංශක 30. ඉන් පස්සේ තියෙන a අකුර එකතු කිරීම a අකුර මම ඒ සටහන හැම ඉතිරි වෙන්න ඇරියා. දැන් අපට ලැබෙනවා අංශක 30 එකතු කිරීම අංශක 30 එකතු කිරීම a එකතු කිරීම a සමානයි අංශක 180යි. දැන් ඔබට පුළුවන් මේ ගැටලුව විසඳනකොට මම සාමාන්‍යයෙන් කියන්නම් මේ එකතුණු 30යි 30යි 60යිනේ ඒ 60 අපෙන් අඩු වෙන්න ඕන. අඩු වුණාම 180න් 60ක් අඩු වුණාම 120යි. මෙතන තියෙනනේ a අකුරු දෙකක්. එහෙනම් මේ 120 a අකුරු දෙකකට බෙදලා යනවා. ඒ කියන්නේ a අකුරකට ඉතුරු වෙන්නේ අංශක 60යි. මේ ඒ කරුණ ඔබට පියවර වශයෙන් හදාගන්න ඉතිරි කරලා තියලා මම පිළිතුර විතරක් මේ ප්‍රකාශයටපත් කරා. ඒකම දැන් අපිට බලන්න සරල එකක් මත පිළි පරිපූර්ණ බද්ධ කෝණ පාවිච්චි කරාම a එකතු කිරීම b එකතු කිරීම අංශක 53 සමාන අංශක 180යි. දැන් මෙතන අපි a සමාන අංශක 60යි කියලා ගන්න තියෙනවා. මේක 60යි මෙතන 53යි. ඒ නිසා මෙන්න මේ කෝණය අංශක 67යි කියලා ලබා ගන්න පුළුවන්. තවත් සටහනක් එකතු කරනවා මේකදී අපි ත්‍රිකෝණයක පාදවල දිග සම්බන්ධයෙන්. මෙතෙන්දී ඔබට දැర్శණය වෙන්න අපි පාදවල දිග සටහන් කරලා තියෙනවා අවස්ථා කීපයක්. මේ තියෙන අවස්ථා කීපෙ. මෙතන ගත්තොත් මෙන්න මේ AB පාදයයි BC පාදය එකතු කරාම, කියන්නේ 7යි 10යි එකතු කරාම ලැබෙන අගේ 17යි. මේ අගේ 10 මෙතන තියෙන 8යි. මෙතන 17යි මෙතන 8යි. එහෙමනම් දෙකේ එකතුව අනිත් පාදයට වඩා විශාලයි. හොඳින් බලන්න මේ ක්‍රියාව. මේකේ ගත්තත් මෙතන ත්‍රිකෝණයේ මේකේ තියෙනවා BC පාදය. BC පාදය
එකතු කිරීම AC පාදේ මෙන්න මේ පාදේ 25 24 එකතු කරාම 49යි AB පාදේ 7යි ඒ නිසා 49ට වඩා 7 කුඩායිනේ මේ තියෙන්නේ ඒ ආකාරය. දැන් මෙතන දකින්න අපි මේ තියෙන්නේ මේ අපි මේ සටහන පහත සටහන කෙසේ වුවත් මේ පැත්තෙන් බලමු මගේ මේ සටහනත් එක්ක. දැන් මේ තියෙන BC පාදයක මේ BC පාදය ගත්තොත් 12.5 cm. AC පාදයයි AB පාදය ගත්තොත් මෙන්න මේ දෙක ගත්තම මෙතන 7යි මෙතන 8.3යි. ඒ කියන්නේ 8 7 15යි 15.3ක් වෙනවා. මේ දෙක එකතුවට වඩා මේක දිගින් කුඩායි. මෙන්න මේ කරුණු තුනයි ඔබ ඉගෙන ගත යුතු වෙන්නේ. ඕනම අවස්ථාවකදී ත්‍රිකෝණයක පාද දෙකක දිග එකතු කරාම අනිත් පාදයට වඩා විශාලයි. ඕනම ත්‍රිකෝණයක ඕනෑම පාද දෙකක දිග එකතු කරලා බැලුවම අනිත් පාදයට වඩා දිගින් විශාලයි. මේ කරුණයි සටහන් කරන් තියෙන මේ ආකාරයට ඔබට අවශ්‍ය පරිදි මේ කරුණු ටික තියා හොඳින් නිරීක්ෂණය කරන්න. ඒ නිසා පාදවල විශාලත්ව වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ පාදවලින් ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න නම් මෙන්න මේ ලක්ෂණය තියෙනවා. නැත්නම් ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. පාද තුනක් තිබුණොත් විතරක් ත්‍රිකෝණ නිර්මාණය කරන්න බෑ. ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න නම් පාද තුනේ එහෙම නැත්නම් බාහුව තුනේ දිග ගත්තම බාහුව දෙකක දිගේ එකතුවට වඩා අනිත් බාහුවේ දිග අඩු වෙන්න ඕන. විශ්වය විනිවිද නගාල ඉන්න දැන අකුණු කටුළු